නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, ජීවිතයකට සීලය කියලා කියන්නේ හරි උපකාර එකක්. සීලය ගැන කියනකොට කියනවා සිල් තෙද, එහෙම නැත්නම් සීලයේ තේජානුභාවය කියලා. සිල් තෙද එහෙම නැත්නම් සීලයේ තේජානුභාවය කියලා කියන්නේ බිමතුනේ ජීවිතයකට ලොකු ආරක්ෂාවක්, ලොකු පිහිටක්. ඒ නිසා අද මේ දවස් ආරම්භයේදීම මේ සොඳුරු බණපද යහන සදහැවතුන්ලා මෙහෙම හිතක් ඇති කරගන්න, මම නම් මගේ ජීවිතේ සීලවන්ත ජීවිතයක් කරගන්නවා, මං සිල්වත් වෙනවා කියන හිත ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ දෙවි කෙනෙක්නේ, කිංසු යාව ජරා සාදු, ස්වාමීනි නාකි වෙන කල්ම, බැරි ගැහෙන කල්ම, ඔත්පල වෙන කල්ම ජීවිතේ මොකක් කරාම හොඳද කියලා ඇහුවා. සාමාන්‍යයෙන් අපෙන් ඇහුවොත් එහෙම කවුරු හරි එහෙම නාකි වෙලා ජීවිතේ බැරි ගැහිලා එක තැන් වෙනකන් මොකද්ද හොඳ කරන්න කියලා ඇහුවොත් අපි নানা ප්‍රකාර දේවල් එක්ක කියයි, එක්ක අපිට හිතා ගන්න බැරි වෙයි මොකද්ද අපි කරන්නේ කියලා. බුදුරජාන් වහන්සේ ඒ දෙවියාට ඍජුවම වදාලා, නාකි වෙලා බැරි ගැහිලා උත්පල වෙලා යන කල්ම ජීවිතේ පුරුදු කළ යුතු හොඳ දේ සීලං යාව ජරා සාදු, නාකි වෙන කල්ම සිල් රකින්න, සිල් රැකීමයි හොඳ. ඉතින් ඒ නිසා සීලය කියන එකට අපි ආස කරන්න ඕනේ. හිතක් පිහිටුව ගන්නට මම නම් සීලවන්තයෙක් වෙනවා, මම නම් සිල්වතියක් වෙනවා. තම තමන් එහෙම හිතක් ඇති කරගන්න පින්වතුනි, ස්ත්‍රියාවක් වේවා පුරුෂයෙක් වේවා, තමුන්ගේ ජීවිතේ සීලවන්ත කරගත්තු උතින් ඒ සීලය තුලින් ඒ ස්ත්‍රියාවට ඒ පුරුෂයාට ඒකාන්ත කොට සැපේ සලසනවාමයි. ඒක තමයි සීලේ තෙද, සීලේ තේජානුභාවය. අද අපි ඉගෙන ගන්න හිම සීලය ගැන ගොඩාක් හිත පහදින ධර්මයක්. අද දේශනාවට දායකත්ව දරන්නේ එංගලන්තයේ පදිංචි සදහැවතුල්ලා පිරිසක්. ඒ පින්වතුන්ලා ධර්ම දානය කරගෙන බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරන්නේ සදහැවතුල්ලාගේ දරුවන් කරනු ලබන සියලු අධ්‍යාපන කටයුතු, ඒ වගේම සියලු රැකියා කටයුතු සුවසේම කරගන්නට ලැබේවා. දරුවන්ට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ වෙන්න ලැබේවා. සුවසේ දහමේ හැසිරී ඒ දරුවෝ සියලු දෙනා ධර්ම අවබෝධයෙන් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි ධර්ම දානය කරන අයට තියෙන්නේ. නිසා අපි ඒ බඳු උතුම් අරමුණකින් ධර්ම දාන කරන පින්වතුන්ලා මේ ධර්ම දානය සිදු කරද්දී බුදු කෙනෙක් ලෝකයට විවර කරපු, බුදු කෙනෙක් බොහෝසේ වර්ණනා කරපු සීලය ගැන අදාහමු. සද්ධර්මාලංකාරයේ එන තිස්සනාග කතා වස්තුව තමයි අපි ඉගෙන ගන්නෙ. පින්වතුනි, මේ තිස්සනාග වස්තුවට පසුබිම අපේ ලංකා භූමියේ දීඝවාග්පිය පැත්තට වෙන්න අමරලෙන කියලා එක සේනාසනයක් තිබ්බා. ඔය ආරණ්‍යයේ ඔය සෙනසුනේ තිස්ස කියලා තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. මේ නිකලස් මහරහතන් වහන්සේ ළඟට එක භික්ෂුන් වහන්සේ නමක් වැඩියා ධර්ම ඉගෙන ගන්න අදහසින්. දැන් ඒ කාලේ දහම් පොතපත නැහැනේ. ධර්මයේ දන්න කියන මහතෙරුන් වහන්සේලා ඇසුරේ තමයි ධර්ම ඉගෙන ගන්න තිබුණේ. ඒ භික්ෂුන් වහන්සේගේ නම තිස්ස නාග. තිස්ස නාග කියන මහතෙරුන් වහන්සේ තමයි දැන් මේ රහතන් වහන්සේගෙන් දහම් ඉගෙන ගන්නට එන්නේ. ඉතින් තිස්ස රහතන් වහන්සේ ගොඩාක් අනුකම්පාවෙන්
අර තිස්සනාග තෙරුන් වහන්සේට බණ කියලා දුන්නා. විශේෂයෙන් මෙන්න මේවා කියලා දීලා තියෙනවා. මොකද්ද? ආයස්මතුනි මනාකොට තිසරණේ පිහිටන්නේ නැතිව පෘථග්ජනෙක් හැටියට මැරෙන්න උනොත් නම් සුගතිය අවිශ්වාසයි. සුගතිය ලැබෙන්නත් පුළුවන්, සතර පාය ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි හොඳට බුද්ධ ශාසනයේ මේ පැවිද්ද ලැබිච්ච මොහොතේ තිසරණේ රකින්න ඕන, සරණ රකින්න ඕන. ආශ්මිතුනි ඒක ගොඩාක් වැදගත් කියලා. සරණ කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? ශ්‍රාවකයෙකුට තියෙන සීලයක්. ඒකට කියනවා සරණ සීලය. සරණ සීලය කියලා කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. සමාදන් වෙනවා. මම බුදුන් සරණ යන කෙනෙක්. ධම්මං සරණං ගච්ඡාමි කියලා සමාදන්ව සරණ යනවා. මම ධර්මයේ සරණ ගියපු කෙනෙක්. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. මම සංඝරුණ සරණ ගියපු කෙනෙක් කියලා. දැන් ඒ සරණ ගියාට පස්සේ ඒක අර වචන ටිකක් නෙමෙයි. ඒක එයාගේ ජීවිතය තුළ තියෙන ප්‍රතිපත්තිය. මම බුදුරජාන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. දැන් බලන්න ඔය පිරුවණ පොත් වහන්සේලා තුල අපිට හම්බ වෙනව නේද? අතීතයේ අපේ මහතෙරුන් වහන්සේලා, අපේ මුතුන් මිත්තෝ කොහොමද සරණ ගියේ කියලා. පින්වතුනේ සරණ සීලේ පිහිටා සරණ සීලේ තේජානුභාවයෙන් සත්‍යක්‍රියා කළානේ අපේ මුතුන් මිත්තෝ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැත, මට එකම සරණ බුදුන්ගේ සරණයි. එතකොට මෙහෙම කියන්න නම් ඒ සරණ තුර පිහිටන්න ඕනේ නේද? ඒක සරණ සීලය. මිනිසෙකුගේ ජීවිතේ යහපතට යොමු වෙන යම් තාක් සිල් ඇද්ද? ඒ සිල් අතරේ තියෙන ප්‍රධානතම සීලය සරණ සීලය. මොකද සරණ සීලය කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුදු කෙනෙකුගේ උපත කල්ප 100කටත් දුර්ලභය. බුදු කෙනෙකුගේ උපත කල්ප 100කටත් දුර්ලභ නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් විතරක් ලෝකේ හට ගන්නා ලෝකේ උපදින සරණ සීලය කොයිතරම් දුර්ලභද? එයත් කල්ප 100කටත් දුර්ලභයි. බුදු කෙනෙක් සරණ යන්නට ලැබීම, ධර්මයේ සරණ යන්නට ලැබීම, සංගරුවන සරණ යන්නට ලැබීම, සරණ සීලයේ පිහිටත් ලැබීම අතිශයින්ම දුර්ලභ එකකි. නමුත් සරණ සීලයේ පිහිටියොත් ඒ ඊතා ආනුභාව සම්පන්නයි. සරණ සීලයේ පිහිට ගන්න බැරි වුණොත් එහෙම ඒකේ හානිය ජීවිතේට ලොකු හානියක්. මේක සිද්ධ වුණේ කාශ්‍යප බුද්ධ කාලේ. කාශ්‍යප බුද්ධ කාලේ හිටියා එක පවුලක්. ඒ පවුලේ පුත්තු දෙන්නෙක් හිටියා, ඊළඟට දුවක් හිටියා, ඊළඟට හිටියා අම්මා. මේ අයට බුදුරජාන් වහන්සේගේ සද්ධර්මය අහන්න ලැබුණා කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ. ඔය සිද්ධිය වෙනකොට කාශ්‍යප බුදුරජාන් වහන්සේ පිරිනිවන් වැඩලා. නමුත් ඒ කාලේ අර දහං ගෝසාව තිබ්බා, ධර්මය අහන්න ලැබුණා. ධර්මය අහන්න ලැබිලා මේ පවුලම තීරණය කළා අපි මහාන වෙමු කියලා. එතකොට මහාන වෙච්ච අයගෙන් ඒ පවුලේ වැඩිමහල්ම පුතා රහතන් වහන්සේ නම බවට පත් වුණා, සංසාරයෙන් නිදහස් වුණා. ඊළඟ පුතාගේ නම කපිල. ඒ කපිල තෙරුන් වහන්සේ තෙරුවන් සරණ කියන එකට ගරු කරපු කෙනෙක් නෙමෙයි. සිවුරු පුරවගත්තට පස්සේ සරණ සම්පූර්ණයෙන් අමතක වුණා. හැබැයි මෙයාට හොඳට බණ මතක හිටිනවා. ඉගෙන ගන්න ධර්මයේ මතක හිටින ඉඳන් මතකින් හොඳට බණ කිව්වා. හැබැයි කිසිම තෙරුවන් සරණක් නැතුව. කපිල හරි ලස්සනට බණ කියන හින්දා අර මහාන වෙච්ච අම්මයි සහෝදරියයි දෙන්නත් මේ කපිල තෙරුන්ට එකතු වුණා. අම්මගේ නම සාදිනී, නංගිගේ නම තාපනා. මේ දෙන්නත් එකතු වෙලා මේ කපිල භික්ෂුවත් එක්ක ඒ කපිල භික්ෂුව කරන කියන ඒවාම අනුමෝදන් වී හිටියා. කපිල භික්ෂුව හරියට හානි කරලා තිනවා සම්බුද්ධ ශාසනයේ බුද්ධ වචනෙට. බුදුරජාන් වහන්සේ පැන වූ ධර්මයේ නැත කියලා ප්‍රතික්ෂේප කළා. බුදුරජාන් වහන්සේ පැන වූ විනය නැත කියලා ප්‍රතික්ෂේප කළා. ඔය ගොඩාක් ශාසනයට හානි කළා කපිල. කපිලේ හානිය කරනකොට අර සාදිනී තාපනා තෙරණින් වහන්සේලාත් ඒක අනුමෝදන් වෙලා තියෙනවා. ඉතින් උන්න කාලේ ගත වුණා.
ඒ අය බුදු සසුනක සිවුරු දරාගෙන ඉඳලා සරණ සීලේ නැතුව මැරුණා. සරණ සීලේ නැතුව මැරිලා ඒ අය උපදිනවා අවීචි මහා නරකේ. තව සිද්ධියක් වුණා. ඒත් ඒ කාලෙමයි හොරකමෙන් ජීවිතය ගත කරන 500ක් හිටියා. හොර මුලක්. ඒකේ එක ප්‍රධාන හොරෙක් හිටියා. ඒ හොරත් එක්ක තව හොරු 499ක් හිටියා. මුන් ඔක්කොම එකට හොරකම් කරනවා. මේ හොරකම් කරනකොට මේ හොර කණ්ඩායම හරි වදයක් වෙලා තියෙනවා මේ ප්‍රදේශවල මිනිස්සුන්ට. ඉතින් මිනිස්සු ඔක්කොම සමගියෙන් කතා බහකට එළඹුණා මේ හොර මුල අපි අල්ලන්න ඕන. ගම්මු කතා වෙලා කොයි හරි ගමකට මේ හොරු පයින්කම් බලාගෙන හිටියා. දවසක් හොර කණ්ඩායමේ පැන්නනේ ගමකට. ගම්මු ටික වට කරලා ඇල්ලුවා. හොර කණ්ඩායම දක්ෂ නිසා එක තැනකින් මිනිස්සු කීප දෙනෙකුට ගහලා 500 මෙතනින් පැන්නා. පැනලා දැන් දුවනවා මේගොල්ලෝ. ගමේ මිනිස්සු තාතාරින්නේ කඩු අරගෙන පොළු අරගෙන පන්නනවා. කිංගුතුනේ දිව්වා කියන්නේ දිවිල්ලක් මේ මිනිස්සුෝ පණ බේරා ගැනීම පිණිස දුවන දිවිල්ලනේ. රැයක් එළි වෙනකන් දිව්වනේ. සාමාන්‍යයෙන් ඉතින් හොරකම් එහෙම වෙන්නේ 12ට එකටනේ. එළිය වැටෙනකන් දිව්වා. සාමාන්‍ය පාන්දර 5:00 වගේ වේගෙන එනකොට මේ හොරු දුවලා මේලොන්ට හැටි වැටිගෙන එනකොට ඔන්න එක ආරාමයක් ළඟ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා උදේම අවදි වෙලා වත පිළිවෙත කරනවා. මිදුලාම දිනවා ඒව මේවා කර කර හිටියේ. හොර කණ්ඩායම දුවගෙන ආව මෙතෙන්ට. භික්ෂුන් වහන්සේලා දැක්ක ගමන් අර උන්වහන්සේලාගේ සංසුල් ලීලාවට හිත පොඩ්ඩක් නිවුණා. හොරු නැවතුණා. නැවතලා කිව්වා නේ ස්වාමීනි අපිට ආයෙ නම් දුවන්න බෑ. ස්වාමීනි අපි මෙහෙම වැරද්දක් කළා අපිව මරන්න පන්නගෙන එනවා. ගමක් පන්නනවා. ස්වාමීනි අපිව බේරගන්න කිව්වා. එතන හිටියා ධර්ම කතික හරි කරුණාවන්ත භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ මේ හොරුන්ට කිව්වා මෙහෙමයි. උඹලා වැරද්දක් කරලානේ. උඹලාට ඒ මිනිසුන්ගෙන් බේරුමක් කරලා දෙනවා කියන එක අපිට කරන්න බැරි එකක්. උඹලගේ ජීවිතේට බේරුමක් දෙන්නම් කැමති නම් ගන්නilla කිව්වා. එතකොට මේ හොර කණ්ඩායම දුවලා හෙම්බත් වෙලා අසරණ වෙලා ඉන්න අයනේ. මේ හොරු කිව්වා නේ කමන්නේ ස්වාමීනි. ඔබ වහන්සේට දෙන්න පුළුවන් සරණක් අපිට දෙන්න. එතකොට මේ තෙරුන් වහන්සේ කිව්වා එහෙනම් දැන් මං කියන විදිහට කියාපල්ලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න කිව්වා. මේ හොරු 500 බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. සරණ සීලෙ මේ හොරුන්ට ලැබුණා. සරණ සීලෙන් පස්සේ මේ තෙරුන් වහන්සේ නිශ්ශබ්ද වුණා. එතකොට ඇහෙනවා ඈතින් මිනිස්සු කෑ ගහගෙන එනවා. නැවතියව කියලා. නමුත් ලං වෙන්න බෑ මිනිස්සුන්ට. තව ඈත. ඊට පස්සේ තෙරුන් වහන්සේ කිව්වා මම තව සරණක් දෙනවා උඹලට. තව ආරක්ෂාවක්. සමාදන් වෙලා කිව්වා. මම නම් මේ මොහොතේ පටන් සතුන් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. සොරකම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. වැරදි කාම සේවනයක් කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. බොරුවක් කියන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි මං වළකිනවා කියලා සමාදන් වෙන්න කිව්වා. දැන් ඔන්න දුන්න පංචශීල. පංචශීලෙත් ලැබුණා. ඒ පංචශීල දීලා ඉවරනකොටත් අර මිනිසුන්ට තාම ලං වෙන්න බැරි වුණා. ඊට පස්සේ තෙරුන් වහන්සේ කිව්වා උඹලා මිනිස්සු ලං වෙලා මොනවා කළත් හිතේ තරහක් ඇති කරගන්න එපා. මිනිස්සු කොටයි, ගහයි, බඳි, දඬුවම් කරයි, උඹලව මරයි. තරහ ඇති කරගන්න නැතුව හිත රැකගනින්න. මිනිසුන්ට පුළුවන් උඹලගේ ඇඟට හානි කරන්න විතරයි උඹලා හිත රැකපල්ලා කිව්වා. මේ හොරුන්ට මේක ආදරෙන් අනුකම්පාවෙන් කියපේකනේ. දැන් අනිත් මිනිස්සු ඔක්කොම කියන්නේ අල්ලපියව මරපියව කොටපියව කියනනේ. ඒ අතරේ මේ භික්ෂුන් වහන්සේ මම උඹලට ආරක්ෂාවක් දෙනවා කිව්වම ආදරයක් ඇති වෙන්නේ නැද්ද මේ මිනිසුන්ට? මේ මිනිසුන්ට ආදරයක් සෙනෙහසක් ඒ භික්ෂුව ගැන හටගත්තා. සරණ සීලේ පිහිටියා, පංච සීලේ පිහිටියා. අපි නම් තරහක් ඇති කරගන්නේ නැහැ කියලා හිතට දැඩි අදහසක් ගත්තා. ඒ හොරු 500ම අර මිනිස්සු විසින් ඝාතනය කළා. හොරු 500ම ගිහිල්ලා මරණින් මත්තේ කොහෙ උපදින්නේ නැද්ද?
ඒ අය ගියානේ පිංගුතුනි දෙව්ලොව. හොරකම් කර කර හිටපු කට්ටියක් අන්තිම මොහොතේ සරණ සීලේ ආනුභාවයෙන් පංච සීලේ ආනුභාවයෙන් තමන්ගේ මෙත්සිතේ ආනුභාවයෙන් දෙව්ලොවේ ගියා. සිවුරු පොරවගෙන හිටපු තුන්දෙනෙක් සරණය වරද්දගෙන තමන්ගේ තෙරුවන් සරණ වරද්දගෙන සරණ සීලේ වරද්දගෙන නිරේ ගියා. බුද්ධාන්තරයක කාලයක් ගත වෙනවා. ඒ බුද්ධාන්තරයෙන් පස්සේ දෙව්ලොවේ ඉන්න අර 500 දෙනා සවැත් නුවරම උපදිනවා. සවැත් නුවර එක මාළු අල්ලන කුලයක් තිබුණා. ඒ කුලේ මේගොල්ලෝ උපදිනවා. ඒ කුලේ උපන් අය තරුණ වයසට එනකොට යාළු මිත්‍රයෝ බවට පත් වෙනවා. මේ 500 දෙනාගේ ප්‍රධානියෙක් ඉන්නවා. ප්‍රධානියාගේ නම යසූජ. යසූජ කියලා තරුණයෙක්. ඒ තරුණයාට යාළුවෝ 500යි. මේ යාළුවෝ 500 දවසක් අචිරවතී නදියේ මාළු බාද්දී මේගොල්ලන්ගේ දැලට අහු වෙනවා රත්තරන් පාට මාළුවෙක්. මේ රත්තරන් පාට මාළුවා ජීවිතේ කවදාවත් දැකලා නැති තරම් ලස්සනයි. මේ යාළුවෝ ටික මේ රන් මාළුවාව පොඩි ඔරුවක ටැංකියක් වගේ ඔරුවක දාගත්තා. ඔරුවක දාගෙන මේ බඳු මාළුවෙක් නම් අපේ මහරජුරවන්ට තෑගි කරන්න ඕන. රජුරුව හරි සන්තෝෂ වෙයි කියලා මේ මාළුවාව අර ඔරුව පිටින්ම අරන් ගියා. අරගෙන යනකොට පසේ නදී කෝසල රජුරුව ඉන්නවා. රජුරුව හරි සන්තෝෂ වුණා. එයා දරුවනි මාත් මෙච්චර රත්තරන් පාට මෙච්චර ලස්සන මාළුවෙක් මීට කලින් දැකලා නැහැනේ. මේකාගේ තියෙන රණේ හැටියට නම් මේකාගේ මොකක් හරි ලස්සන කතාවක් තියෙන්න පුළුවන් දරුවනි. අපි මේකව අරගෙන යන්න බුදුරජාන් වහන්සේ ළඟට. දැන් කෝසල රජුරුව කියනවා. අර තරුණයෙක් කිව්වා අනේ රජතුමනි කොච්චර එකක්ද? අපි යමු බුදුරජාන් වහන්සේ ළඟට. දැන් ආයෙමත් අර ඔරුව උස්සගත්තා. භාග්‍යතුන් වහන්සේගේ ළඟට මේ ඔරුව අරයි යනවා. අරගෙන යද්දී සවැත් නුවර ඔන්න මෙන්න සවැත් නුවර මේ දෙවුරන් වෙහෙර ඔන්න මෙන්න. දෙවුරන් වෙහෙර ගේට්ටුව ළඟදී මේ මාළුවා එකපාර අර ඔරුවේ වතුර මට්ටමින් උඩට මුගේ ඔළුව දැම්මා. දාලා කට ඇරියා. මේක අයංගන ලස්සනම ලස්සනයි. කට පුදුම ගන්ධස්තරයක්. මේ කටේ දුර්ගන්ධයෙන් අර හාත්පස හැම පැත්තම සම්පූර්ණයෙන්ම ගන්ධස්තරේ විහිදලා ගියා. රජුරුවෝයි අර 500යි තව එතන හිටපු මිනිස්සුයි නායකේ වහගෙන තමයි දෙවුරා වෙහෙර ඇතුළට ගියේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේට පසේ නදී කෝසල රජුරුවෝ ඔක්කොම විස්තර කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ මාළුවා දිහා බලාගෙන කියනවා මේ ඉතින් කපිලනේ කිව්වා. එතකොට කොසල් රජුණෝ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ මාළුවාව දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි මෙයා කාශ්‍යප බුද්ධ කාලේ කෙනෙක් නේ. මොකද කියන්නේ රජතුමනි අපි මෙයාගෙන්ම මෙයාගේ කතාව අහමුද? කොසල් රජුණෝ කියනවා ස්වාමීනි අපි කවදාවත් මාළුවෝ කතා කරනවා දැකලා නැහැ. ඔබ වහන්සේගේ ආනුභාවයෙන් අපිට ඒකත් දැන් බලා ගන්න පුළුවන් හැඩයි. බුදුරජාණන් වහන්සේ එරදිහක් කළා මාළුවාට කතා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අහනවා ඈ මාළුවෝ කියපන් ඔබ කවුද? ස්වාමීනි මම කපිල කිව්වා. කපිල නුඹ ඇත්තටම කවුද කියලා මේ පිරිසට කියපන් කිව්වා. ස්වාමීනි මම කාශ්‍යප බුද්ධ කාලේ මහාන වෙලා හිටියේ. මගේ අයියාත් මහාන වුණා. අයියා රහතන් වහන්සේ නමක් වුණා. මගේ අම්මත් මහාන වුණා. මගේ නංගිත් මහාන වුණා. බුදුරජාන් වහන්සේ අහනවා ඈ කපිල මහාන වෙලත් ඉඳලා මොකෝ මේ දැන් මාළුවෙක් වෙලා? අනේ ස්වාමීනි බුද්ධ කාලේ මට ගුණ දණ්ඩ එක ගන්න බැරුව ගියා. මම හරියට කටෙන් පව් කරගත්තා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විකෘති කරලා. ඒ නිසයි ස්වාමීනි මගේ කට මෙච්චර ගඳ. මං ස්වාමීනි බඹසර සිල් කඩාගත්තේ නෑ. මම බඹසර රැක්කා. ඒ බඹසර රැක්ක හින්දා තමයි මගේ ඇඟ ලස්සන. බුදුරජාණන් වහන්සේ අහනවා ඈ කපිල කෝ නංගී අම්මයි? අනේ ස්වාමීනි ඒ දෙන්නත් නිරේ කිව්වා.
දැන් ඉතින් මටත් මේ මාළු ජීවිතෙන් පස්සේ ආයේ නිරේ යන්ටයි තියෙන්නේ කියලා කියනකොට මාළුවට හරි වේදනාවක් හටගෙන තියෙනවා වේගෙන් ගැහිලා. ඒ ගැහෙනකොට අර ඔරුවේ බඳේම වැදුනා. වැදිලා ඒ මාළුව මිය ගියා. ඉතියාගේ සංසාර කතාව එතන ඉවර නෑ. තාම සමාහට මේ සසර යනවා ඇතිනේ. සරණ සීලය කොච්චර අනුභවද කියන්නේ. ඔය සිද්ධිය බලාගෙන හිටපු අර යසෝජගේ යාළුවෝ 500යි හොඳටම සංවේගයටපත් වුණා. ඒ මොහොතේම ඉල්ලුවා ස්වාමීනි ආය අපිට මේ මාළු මර මේ ජීවිතයකට ගහගන්න ඕනේ අපි මහාන වෙනවා. යසෝජයි යාළුවෝ 500යි මහාන වුණා රහතන් වහන්සේලා බවට පත් වුණා. සරණ සීලය. සරණ සීලේ තිබුණොත් එහෙම සරණ සීලේ තියෙන කෙනාට සුගතිය විශ්වාසයි. සරණ සීලේ නැති වුණොත් සුගතිය ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් ඒක හරි අවදානයි. ඒ නිසා ප්‍රධානම එක කිව්වා සරණ සීලේ. ඊළඟට ආයස්මතුනි බුද්ධ ශාසනයේ මේ මහාන වෙච්ච වෙලාවේ හොඳට සතර සංවර සීලයත් සමාදන්ව රකින්න කිව්වා. සතර සංවර සීලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය. මේ තමයි සතර සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කිව්වේ මොකද්ද පිටුතුනි? සමාදන් වෙච්ච සිල්පද හොඳින් සුරැකීම. සමාදාය සික්කති සික්ඛාපදේසු. සමාදන් වූ සිල්පද හොඳට සමේ ආරක්ෂා කරනවා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. ඊතා කුඩා වරදේ පවා බය දැක දැක. ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඔය ගැන ධර්මයේ තියෙනවා මෙහිම. කිකීව අණ්ඩං චමරීව වාලදි පියං පුත්තන් නයනංව ඒකකං ඒවන් සීලං අනුරක්කමානකා සුසීලවා හෝත සදා සගාරවා. කිකීව අණ්ඩං. කිකී කියලා කියන්නේ කිරලිය. කිරලි කියලා කියන්නේ කිරලාගේ ගෑනු සතා. කිරලියගේ බිත්තර රැකීම සාමාන්‍ය අනිත් සත්තුන්ගේ බිත්තර රැකීමට වඩා හාත්පස වෙනස්. එයා මේ පණ වගේ බිත්තරේ රකින්නවනේ. කිරලිය කවදාවත් මේ බිත්තරේ දාලා යන්නේ. ඒ කිරල් බිජුව ඇය රකින්නවා පුදුම මේ 50 සමාන කොට. ඒ කිරලිය බිජුව රකින්නවා වගේ. චමරීව වාලදින් සෙමර මුවා තමන්ගේ වල්ගේ රකින්නවා වගේ. සෙමර මුවා කියන එක පනට වගේ ආදරේ කියනවා වල්ගෙට. දිවි දෙවෙනි කොට ඒකා වල්ගේ රකින්නවා වගේ. පියං පුත්තකං ප්‍රිය මනාප අම්මා තාත්තා දෙන්නේ තමන්ගේ එකම පුතාව රකින්නවා වගේ. නයනංව ඒකකං ඇස් දෙකෙන් එකක් අන්ධ වෙලා එක ඇහැක් තියෙනකොට ඒ එක ඇහැක් තියෙන මිනිස්සයා එක ඇහැ රකින්නවා වගේ. සාමාන්‍ය ඇස් දෙකම තියෙන කෙනෙක් ඇස් දෙකෙන් එකක්වත් අන්ධ වෙනවට අකමැතිද? මේ කැමතිද? කවුරු කැමති නැහැනේ මේ ඇස් වලට හානි වෙනවටනේ. අපි සාමාන්‍යයෙන් ආරක්ෂාව රැකවරණ ගැන කියනකොටත් කියනවා මං ඇස් දෙක වගේ රකින්නම් කියලා. අපි හිතමු ඔය ඇස් දෙකෙන් එක ඇහැක් යම් මිනිස්සෙකුට අඳ වුණා කියලා. මොකක් හරි එකක් වෙලා. එතකොට මේ මිනිස්සයාට ලෝකයේ දකින්න තියෙන තව එක ඇහැක් නම් මේ මිනිස්සයා ඒ එක ඇහැට කොච්චර ආදරේදනේ. එක ඇහැක් තියෙන මිනිස්සෙක් එක ඇහැ රකින්නවා වගේ. ඒවන් සීලං අනුරක්කමානක. ඒ වගේ සිල්පද රකින්න. සුසීලවා හෝත හොඳට සිල්වත් වෙන්න සදා සගාරවා ගෞරවයෙන් සිල් රකින්න. එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කිව්වේ ඇස රැක ගැනීම, කන රැක ගැනීම, නාසය රැක ගැනීම, දිව රැක ගැනීම, කය රැක ගැනීම සහ සිත රැක ගැනීම, මනස රැකීම. මොන වගේද රකින්නේ? චක්කුණා රූපං දිස්වා නෝ නිමිත්තක් ගාහි. ඇහෙන් රූපයක් දැක ඒ දුටු රූපේ නිමිති නොගනි. නානුභ්‍යංජනක් ගාහි අනුනිමිත්තක්වත් නොගනි. යත්වාදි කරන මේනං චක්කන්ද්‍රයන් අසංගතං විහරන්තං අවිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්වෙය්‍යුං. යම් රූපයක නිමිත්තක් හෝ අනුනිමිත්තක් අරගෙන මේක ඇතුලේ රාගය, ద్వේෂය ආදී අනේක ප්‍රකාර අකුසල් හට ගන්නවා නම් ඒ જાතියේ රූපවල නිමිති අනුනිමිති ගන්නේ නැත.
තස්ස සංවරාය පටිපජ්ජත ඒ ඇහැ සංවර කරගන්න පිළිපදින්ට චක්කුණා සංවරෝ ආමේ ආපජ්ජති ඇහි සංවරයට පැමිණේ රක්කති චක්කු ඉන්ද්‍රිය ඇස නම් වූ ඉන්ද්‍රිය රකි චක්කු ඉන්ද්‍රියේ ඇස කියන ඉන්ද්‍රියේ ගුත්ත ద్వාරෝ විහෙරති දොරටු වසාගෙන වාසය කරයි මේ මෙහෙම ඇහැ රැකගත්තොත් ඒ ඇහැ රකින්නවාට කියනවා ඇහැ කියන ඉන්ද්‍රිය රැක්කා ආරක්ෂා කළා සංවර කළා ඔය විදිහට කනනාසය දිවකය මනස රකින්න ඕනේ ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය බුදුරජාන් වහන්සේ ඔය ගැන හරි ලස්සන උපමාවක් වදාලා කුම්මෝව අංගානි සකේ කපල්ලේ හරියට තමන්ගේ කපොල්ල ඇතුලේ තමන්ගේ කට්ට ඇතුලේ අවයව ටික ආරක්ෂා කරගන්න ඉබ්බෙක් වගේ ඉන්ද්‍රිය රකින්න කිව්වා. ඒකට ලස්සන කතාවක් තියෙනවා. ඉබ්බෙක් වැව් තීරයක ගොදුරු හොයාගෙන යනවා. ඔය වෙලාවෙම නරියෙක් ඒ වැව් තීරයේම ගොදුරු හොයාගෙන අර ඉබ්බ පැත්තට එනවා. ඉබ්බ නරියව දැක්කා, නරියා ඉබ්බව දැක්කා. දුටු ගමන් ඉබ්බ වහා ක්‍රියාත්මක වුණා. ඉබ්බට තියෙන ආරක්ෂක විධිවිධානය තමයි ඉක්මන් කරලා තමන්ගේ කට්ට ඇතුළට අඬු බඬු ටික දාගන්න එක. මෙයා අඬු ඔක්කොම ටික ඇස්සට දාගත්තා, ඔළුවත් දාගත්තා. දැන් එළියට තියෙන්නේ නිකන් කට්ට විතරයි. නරිය ආව ළඟට. නරිය ඇවිල්ලා නරිය කල්පනා කළා මේක ඔක්කොම ටික අසට දාගත්තා. ඔක්කොම ටික රැකගත්තා. හොඳයි. මාත් අතහරින්නේ. උඹ එක අඬක් දාපන් එළියට. උඹ එක අඬක් දානකම් මම බලන් ඉන්නවා. උඹ අඬක් දාපු සැනින් මං ගන්න. ඒක අඬුව මට ඇති. දැන් නරිය හැම බලාගෙන ඉන්නවා. නරියට මේ ඉබ්බා අඬුවක් එළියට දානකම් බලාගෙන ඉන්න පුළුවන් නම් ඉබ්බා කල්පනා කළා. මූ ඕන වෙලාවක් බලාගෙන හිටපු දෙයින් මං අඬක් දාන්නේ. ඉබ්බා ඇතුළට වෙලා හිටියා. නරියා එළියට වෙලා බලාගෙන ඉඳලා නරියට එපා වුණා ටිකක් වෙලා යනකොට. නරියා කල්පනා කළා මේක නම් මහ පුදුම ඉබ්බෙක් කියලා නරියා කිව්වා. ඉබ්බාගේ ප්‍රශ්නේ ඉවරයි. අඬ දාන්න නැතුව ඉබ්බා රැකගත්තා. ආන් ඒ වගේ ඇස කන නාසය දිවකය මනස හොඳට රැක ගන්නවට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට මොකද්ද පින්වතුනි? ආජීව පාරිශුද්ධ සීලය. ආජීවය තමන්ගේ ජීවිකාව තමන් යම් අයුරකින් තමන්ගේ උතුම් ජීවිතය ගත කරනකොට පැවිදි ජීවිතය ගත කරනකොට එහෙම නැත්නම් පිරිසුදු ජීවිතයක් ගෙවනකොට ඒ ජීවිතේ පින්වතුනි කිසිම ආකාරයකින් කිලුටක් නොවන විදිහට ආජීවය හිතට එකඟව තමන්ගේ ජීවිතේ රැක ගන්න ඕන. ඒක තමයි ආජීව පාරිශුද්ධ කියලා කියන්නේ. ඒ ආජීව පාරිශුද්ධිය ගැන කියනකොට අපිට හොඳටම සිහිපත් වෙනවානේ සාරිපුත්ත මහරහතන් වහන්සේනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට එක අවස්ථාවක බලවත් වූ උදරාබාධයක් බඩේ අමාරුවක් හටගත්තා. මුගලන් මහරහතන් වහන්සේ ඔක දැනගත්තා. ළඟට ඇවිත් ඇහුවා ආයස්මත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේට ගිහි කාලෙත් ඔහොම ලෙඩ ඇති වෙලා තියෙනවද? කිව්වා ඔව් ආයස්මතුනි. මෙහෙම බඩේ අමාරු ආවා. එතකොට අපේ අම්මා කරන්නේ මේ ಜಾති දාලා කැඳක් හදලා දෙනවා. ඒ කැඳ බීපු ගමන් ඉතින් ලෙඩේ සුවපත් වෙනවා කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා සාරිපුත්තයන් වහන්සේට ඉතින් පින් තියෙනවනේ. ලැබෙන්නේ නැතයි අපිට පින්නපාතේටවත් ඔය කැඳ. මම ලැබුණොතින් අරගෙන ඉන්නම් කියලා ඔන්න මුගලන් මහරහතන් වහන්සේ පින්නපාතේ පිණිස පිටත් වුණා. මේක ඒ වෙලාවේ ඔය කතා බහ එතන හිටපු රුක්ෂ දේවතාවෙක් අහන් හිටියා. මේ රුක්ෂ දේවතාව මොකද කළේ? මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින පාරේ එක දායක පවුලක පොඩි දරුවෙකුට වැහුණා දිෂ්ටියක් වගේ. වැහිලා දැන් ඔළුව එහෙට මෙහෙට හරවලා කොණ්ඩේ කඩාගෙන මේ කටින් කෙලසෙම දාගෙන ඇදගෙන වැටුණා. එතකොට මිනිස්සු ඔළුව අත ගගා ඇහුවා "යි මොකද්ද මේ වුනේ?" එතකොට දැන් දිෂ්ටිය කතා කරනවා. අද භික්ෂුවක් පාත්‍රයක් අරගෙන මේ ගෙදරට පිණ්ඩපාතේ වඩි මේ જાතියෙන් කනක් හදලා පූජා කරාපන්. පූජා කරොත් මම යනවා. මිනිස්සු ඉතින් ඉක්මන් කරලා ඒ જાතිය කඳක් හැදුවා. කැඳ හදලා මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේට වැඩියට පස්සේ කැඳ එක පූජා කළා. මුගලන් මහරහතන් හරි සන්තෝසයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට උමනා කරන කැඳ දානේ ලැබුණානේ.
ආයෙ ඒකත් අරගෙන වැඩම කළා. වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේට පිළිගන්නවා මම කිව්වේ අපේ සාරිපුත්තයන් වහන්සේ පින්වන්තයි කියලා. ඕන්න කැඳ දාන්නේ ලැබුණා කියලා. ඒක පිළිගන්නන්න ලැහැත්ති වෙනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කැඳ එක ගත්තේවත් නැහැ. කිව්වා මොග්ගල්ලාණන් වහන්සේ පොඩ්ඩක් ඉන්න. දැන් ඔබ වහන්සේ මායි විතරනේ මේක ගැන කතා වුනේ. කොහොමද මේක වෙන කෙනෙක් දැනගත්තේ? එකත් එකටම කවුරු හරි වෙහෙසුවවද්ද? දෙදෙනා වහන්සේම නුවණින් බැලුවා. මේ කැඳ එක කොහොමද හැදුනේ? අපේ දායක පවුලක එක දරුවෙක් දිෂ්ටියක් විදිහට පාවිච්චි කරලා යමෙක්ව වෙහෙසවලා තමයි මේ දාණය උපයලා තියෙන්නේ. මේ දාණය මට කැප නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා ආයුෂ්මත් මහ මොග්ගල්ලාණෙනි ඔය දාණය මට එපා. ඔක බැහැර කරන්න. මුගලන් මහරහතන් වහන්සේත් කාරණේ දැනගත්ත නිසා එහෙම පාත්‍රය අරගෙන ගිහිල්ලා පාත්‍රේ මුණින් හැලුවා. බැහැර කළා. ඒ දාණය බැහැර කරන්නේ යම්සේද සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබුණු උදරාබාධයේද බැහැර වී ගියේය කියලා ඒ පුවතේ සඳහන් වෙනවා. ආජීව පාරිශුද්ධිය එච්චර පිරිසිදුයි ඒ ජීවිතේ. අන්න ඒ වගේ ආජීවයේ පිරිසිදුව තියාගන්න ඕන. ඊළඟ සීලය තමයි ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ප්‍රත්‍ය සම්නිස්ෘත කියලා කියන්නේ ප්‍රත්‍ය පරිභෝගයේදී හොඳට නුවණින් සලකා තමයි පරිභෝග කරන්නේ. ප්‍රත්‍ය කියලා කිව්වේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. පිණ්ඩපාත දාණය ලැබෙනකොට භික්ෂුවක් හොඳට කල්පනා කරනවා මට මේ දාණය ලැබෙන්නේ ජවයේ පිණිස හෝ මදයේ පිණිස හෝ මේ ශරීරය ලස්සන කරගන්න සැරසෙන්න හෝ නොවේ. මේ ශරීරය මම අරගන්නේ මගේ තියෙන කුසගිනි වේදනා නිවාගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්නයි. ඒ උදෙසා තමයි මේ සදහැවතුල්ලා පූජා කරන දානි මං ගන්න. අන්න එහෙම දානි ගැන ප්‍රතිවික්ෂා කරනවා. තමන් වහන්සේ වැඩ ඉන්න කුටිය ගැන ප්‍රතිවික්ෂා කරනවා. මේ මිනිස්සු මේ කුටි සෙනසුන් හදලා පූජා කළේ විවේක සුවයෙන් බණ භාවනා කරගන්නටයි, පින් දහම් කරගන්නටයි, ධර්මයේ හැසිරෙන්නටයි ප්‍රතිවික්ෂා කරනවා. ඊළඟට ගිලම්පසක් වළඳනකොට කල්පනා කරනවා මට මේ ගිලම්පස දානි මං ගන්නේ මගේ ශරීරයේ මේ තියෙන ගිලන් භාවයන් නැති කරගෙන මට නිරෝගීව බණ භාවනා කටයුතු කරගන්නටයි. සිවුර පොරවනකොට කල්පනා කරනවා මම මේ සිවුර පොරවන්නේ විලි වහගෙන මැසිමතුරු පීඩා වලින් සීතල උෂ්ණ පීඩා වලින් තොරව මගේ ජීවිතේ සුවසේ ගත කරන්නටයි. අන්න ඕකට කියනවා ප්‍රතිවේක්ෂාව. ප්‍රතිවේක්ෂාවේ යුතුව චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පරිභෝගය කරනවාට කියනවා ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ඒ ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය කෙනෙකුට තිබ්බේ නැත්නම් බුදුරජාන් වහන්සේ වදාලා ඒක ඉන පරිභෝගයක් වෙනවා. ඉන කියලා කියන්නේ ණය. ණයට කෑවා වගේ වෙනවා. ඒ නිසා ප්‍රත්‍ය සම්නිස්ෘත සීලයත් වැදගත්. ඔන්න ඕවා තමයි තිස්ස නාග කියන තෙරුන් වහන්සේට අර තිස්ස තෙරුන් වහන්සේ දීපු අවවාද. සීලය ගැන අවවාද කළා. ඊළඟට තිස්ස මහ තෙරුන් වහන්සේ තිස්ස නාග තෙරුන් වහන්සේට කියලා තියෙනවා ආයෂ්මතුනි හොඳට සතර සතිපට්ඨානෙන් ඉන්න. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා පුරුදු කර ගන්නට. ඊළඟට ආයෂ්මතුනි හොඳට මෙත් සිතින් වාසය කරන්න. දැන් මේ දෙකත් වැදගත් ජීවිතයකට. සතර සතිපට්ඨානය කියලා කියන්නේ පිය උරුමේ. බුදුරජාන් වහන්සේ විසින් ලබා දීපු ආරක්ෂක ස්ථානෙනේ. ඒ නිසා සතිපට්ඨාන භාවනාවකින් වාසය කිරීම ජීවිතේ ගොඩාක් වැදගත් එකක්. එක්ක කායානුපස්සනා, එක්ක වේදනානුපස්සනා, එක්ක චිත්තානුපස්සනා, එක්ක ධම්මානුපස්සනා අරමුණක හැමතිස්සෙම හිත පිහිටවන්න මහන්සි ගන්න ඕන. ඊළඟ එක තමයි මෙත්සිත. මෙත්සිත කියලා කියන්නේ පින්වතුනි හරි ප්‍රයෝජනයි. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්ත කතාය අනුක්තිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි යමෙක් මෛත්‍රී සිත ඇසුරු කරවනවා නම් මෛත්‍රී සිත ඇසුරු කරවනවා නම් ඊළඟට භාවනා කියලා කිව්වේ පුරුදු කරනවා නම් බහුලී කතාය බහුල වශයෙන් පුරුදු කරනවා නම් යානි කතාය තමන්ට නැගලා යන්න පුළුවන් යානාවක් වගේ මේ මෛත්‍රිය පුරුදු කරනවා නම් තමන්ගේ ශරීරයේ හැමතිස්සෙම තියෙන ඇඳුමක් ආභරණයක් වගේ
මෛත්‍රිය කියන එක පුරුදු කරගන්නවා නම් වත්කතාය. ඊළඟට තමන්ගේ ජීවිතය තුළ මේ මෛත්‍රිය පිහිටුවා ගන්නවා නම් හොඳට මෛත්‍රිය ප්‍රගුණ කරනවා නම් මෛත්‍රියෙන් බැහැර වූ සිතක් නැතුව මෛත්‍රිය පුරුදු කර කර වාසය කරනවා නම් ඒ කෙනාට ඒකා දසානිසංසා පාටිකංක ආනිසංස 11ක් කැමති වෙන්නේ කිව්වනේ. සුඛං සුපති සුවසේ නිින්ද යනවා. සුඛං පටිබුජ්ජති හරි සනීපයට අවදි වෙනවා. නපාපකං සුපිනම් පස්සති පෞහීන මුකුත් පේන්නේ. මනුස්සානම් පියෝ හෝති මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානම් පියෝ හෝති අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. දේවතා රක්칸ති දෙවියෝ රකින්නවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නෙන් වසවිසෙන් අවියායුධෙන් එයාට කිසි හානියක් වෙන්නේ. මුඛ වන්නෝ විප්පසීදති මුහුණේ පෙනුම ප්‍රසන්න වෙනවා. තුවටං චිත්තං සමාධියති හරි ඉක්මනට හිත සමාධිමත් වෙනවා. අසම්මුල් හෝ කාලං කරෝති සිහිමුලා නොවි කලුරිය කරන්න පුළුවන්. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක උපගෝ හෝති උත්තරීතර මාර්ගඵල ලබා නොතිබුණත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. මේ ආනිසංස 11ම ලැබෙනවානේ මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රියත් කරන්න කිව්වා. දැන් ඉතින් ඔය තිස්ස නාග තෙරුන් වහන්සේ මේ තිස්ස තෙරුන් වහන්සේ දීපු අවවාද අනුශාසනා හොඳට හිතට අරගෙන ඒවා පුරුදු කරන්න පටන් ගත්තා. සරණ සීලෙ පිහිටුව ගත්තා. සතර සංවර සීලේ යුක්ත වුණා. සතර සතිපට්ඨානෙ පුරුදු කර කර මෙත් සිතින් ඉන්නවා. ඉතින් ඔහම කාලේ ගත වෙලා තිස්ස මහරහතන් වහන්සේට වන්දනා කරලා අමරලෙනින් නික්මිලා අපේ තිස්සනාග තෙරුන් වහන්සේ මහා වනයේ මැදින් තමන් වහන්සේ වැඩ හිටපු පළාතට යන්න පිටත් වුණා. ওই පාරේ වඩිද්දී එක පාරක මහා වැස්සක ලකුණු පහළ වුණා. එක පාරම වගේ වහින්ට ඉතින් කලවර කරලා අඳුරු වැටිලා එහෙම ආවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ වටපිට බලනකොට මේ තමන් වහන්සේට නොතෙමි ඉන්න තැන එක පාර මතු වුණානේ මේ වනේ මැදින් තනි අලියෙක් මහා සද්දන්තයෙන් මතු වුණා. මේ තෙරුන් වහන්සේ විතරයි මහා සද්දන්ත තනි අලියා එක පාර පාරේ මතු වුණා. මේ තෙරුන් වහන්සේට එක පාරම මතක් වුණේ තමන් වහන්සේට තිස්ස තෙරුන් වහන්සේ කියලා දීපු මෛත්‍රී භාවනාව. හොද්දට මෙත්සිත හිතේ පිහිටුව ගත්තා. මෛත්‍රියම සිහි කර කර හිටියා. එතකොට මේ අලියාගේ කලබලේ නැතුව ගියා. දැන් මේ තෙරුන් වහන්සේට තේරුණා මේ තනි අලියා දැන් නම් හානියක් කරන්නේ නැහැ. දැන් තෙරුන් වහන්සේට යන්න තැනක් නැහැ. හොගාලා වහිනවා. තිස්සනාගේ තෙරුන් වහන්සේ කලේ අර අලියාගේ කුස ඇතුළට ගියානේ. කුස ඇතුළට ගිහින් පළග මැදගෙන වාඩි වුණා. හොගාලා මහේ වැසි ඇදහැලුණා. නමුත් මේ හස්තියා එක මොහොතක්වත් හෙලවෙන්නේ නැතුව නිසල්මනේ අර තිස්සනාග තෙරුන් වහන්සේට ගෙදරක් වගේ කණු 4කින් හදපු හොඳ වහලක් සහිත ගෙයක් ලෙනක් වගේ මේ අලියාගේ බඩ ඇතුලේ ඒ බිම්බාගේ තිස්සනාග තෙරුන් වහන්සේ හරි පහසුවෙන් භාවනා කළා. ඒ භාවනාව කොච්චර ඉහළට දියුණු වුණාද කියලා කියන්නේ මේ හස්තියාගේ කුස යට ඉදිද්දීම තිස්සනාග මහ තෙරුන් වහන්සේ නිකලස් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහත් වෙපසක් කළා. එතකොට වැස්ස පායනවා. වැස්ස පෑයීමත් එක්ක මේ යතා වටකොට අහසින් පිච්ච මල් වරුසාවක් ඇදහැළුණා. ඒක කළේ දෙවියෝ. මේ තිස්සනාග තෙරුන් වහන්සේගේ තිබිච්ච අසිරියට දෙවියෝ ඒක කළේ. හාත්පස මිහිරි සුවඳ පැතිරී ගියා. මහරහතන් වහන්සේ ඇත් කුස යටින් එළියට වැඩියා. තමන් වහන්සේ ගමන ආරම්භ කරන්න සූදානම් වෙනකොට හස්ති රාජයා මේ තෙරුන් වහන්සේට ඉස්සර වුණා. තෙරුන් වහන්සේට කිසිම අතුරු ආන්තරාවක් මගතොටේදී නොවේවා කියලා මේ ඇතා ඉස්සරහට ආවා. දැන් මූ ඉස්සරහා යනවා. තිස්සනාග තෙරුන් වහන්සේ ඊට පස්සේ වඩිනවා. කැලෑ සීමාවට ආවට පස්සේ ඒ කැලෑ සීමාවෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා ඇතුව ඇතා තමයි තෙරුන් වහන්සේ වෙලියට එකතු කරන් ආවේ. කැලෑ සීමාවට ආවට පස්සේ ඇතා නැවතුණා. ඇතාට හරිම දුකයි. ඊට පස්සේ ඇතාට සිද්ධියක් වෙලා තියෙනවා දැන්.
එතා කල්පනා කළා මට මේ වගේ උත්මයෙක් අතහරින්න බෑ. මම මේ උත්මය පස්සෙන් යනවා. මේ ඇතා උන්වහන්සේ විහාරයට වඩින කල්ම උන්වහන්සේ පස්සෙන් ආවා. විහාරයේ අසලට වෙලා කොයිතරම් කාලයක් වින්තුනේ ඉඳ ඇතිද? 30 අවුරුද්දක්. 30 අවුරුද්දක් තිස්සේ තිස්සනාග මහතෙරුන් වහන්සේට 16 වගේ උපස්ථාන කළේ මේ මහා හස්තිය. ඒ හස්තියට ලැබිච්ච වාසනාවක් ඒක අහම්බෙන් වගේ අර කැලේ මැද්දේදී මේ තිස්සනාග කියන උතුම් තෙරුන් වහන්සේ මුණ ගැසීම. ඒ රහතන් වහන්සේ 30 අවුරුද්දකට පස්සේ පිරිනුවම් වඩිනවා. උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ අනෙක් මිනිස්සු උන්වහන්සේ උදෙසා මහත් වූ පූජා සත්කාර සහිතව ආදාහනය කරලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයකුත් ඉදි කළා. අර හස්ති රාජයා ඒ සෑය ඉදුණාට පස්සෙවත් තිස්සනාග තෙරුන් වහන්සේගේ ඒ ධාතු සෑය දාලා ගියේ නැහැ. උගේ ජීවිත කාලෙම ඌ හිටියේ ඒ සෑය සමීපේ. සෑයට නිරන්තරයෙන් වනපස මල් පූජා කර කර ඌ තමන්ගේ ජීවිතේ පිනක් කරගත්තා. ඒ හස්තියා මරණින් මත්තේ තව්තිසා දෙව් භවනේ උපත ලැබුවා. තිරිසනෙකුට දෙව්ලොවක යනවා කියන එක පින්වතුනි ලේසි වැඩක් නෙමෙයි. තිරිසනෙක් සුගතියක එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ දේවල් ලේසි වුණා ගුණවන්තයෝ නිසා. ඒ දේවල් ලේසි වුණා සීලවන්තයෝ නිසා. සීලවන්තයෙකුගේ සිල් තෙදට උපහාර කරන කෙනාට එච්චර යහපතක් ජීවිතයට ලැබෙනවා නම් සිල් සුරකින්න කෙනාට කොච්චර යහපතක් ලැබෙනවාද? ඒක හොඳට කල්පනා කළ යුතුයි. එනිසා තමුන්ගේ සරණ සීලය රැක ගන්න. තමුන්ගේ උදාර සිල්පද ආරක්ෂා කරගන්න. දැන් සතර සංවර සීලයම අපේ ජීවිතයට හරි ප්‍රයෝජනයි. නමුත් අඩුම තරමේ තමන් සමාදන් වෙන සිල්පද හරි රැක ගන්න. පුළුවන් තරම් භාවනා අරමුණක් තුළ හිත පවත්ව ගන්න මහන්සි ගන්න. ඊළඟට පින්වතුනි ජීවිතේ නිතර මෛත්‍රී සිතින්ම වහසේ කරන්න උත්සාහවත් වෙන්න. පින්වතුන්ලා කොයි කාටත් සරණ සීලය ඊතා ශක්තිමත්ව තමන්ගේ ජීවිතේ පවත්වා ගන්නට වාසනාව ලැබේවා. තමන් සමාදන් වෙන උතුම් වූ සිල්පද සුවසේ රකින්න අවකාශ සැලසේවා. සතර පොයට ප්‍රධාන පොයට උපෝසතේ හික්මෙන්ට පින්වතුන්ලා කවුරුත් වාසනාවන්තයෝ වේවා. තමුන්ගේ ජීවිතය තුළ උදාර වූ මෛත්‍රී සිත නිතර පවත්වන්නට පින්වතුන්ලා කාටක් ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ගෞතම සාසනේ හැම දිනාට ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරන්න යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සක් දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරම් මහා රජවරු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවිවරු පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. මේ දෙවියෝ අප හැමදෙනාම නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුනා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කළා වූ එංගලන්තයේ පදිංචි ඒ සදහැවතුල්ලාගේ නමින් මියයන්ට යෙදුනා වූ සියලුම ඥාති සමූහයා මේ පින අනුමෝදන්ව ඥාතීන් පරලෝ වශයෙන් සැපේටම පත්වේවා. අනන්ත සසර පුරාවට තමන් නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන ඒ ඥාති සමූහයා ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරමු. අද දායකත්වයෙන් දරනු ලැබූ ඒ සදහැවතුන්ලාගේ දරුවන් සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා.
දරුවන්ගේ රැකියා කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ දරුවෝ සියලු දෙනාට බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දූලා පුතාලා බවට පත්වෙන්න වාසනාව ලැබේවා. මේ රැස් වූ පිනේ ආශිර්වාදයත් රත්නත්‍රයේ ආශිර්වාදයත් දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසිලා දරුවන්ගේ ජීවිතවලට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. ජීවිතයට යහපත සදන කලන මිතුරු ඇසුරම ඒ දරුවන්ට ජීවිතේ අඛණ්ඩව මුණ ගැහේවා. කිසි කලෙකත් පවිටන්ගේ ඇසුරට ජීවිතය යොමු නොවේවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ විදිහට සම්බුදු සසුනේ පිළිසරණ ලබා ගන්නට ඒ සියලු දරුවෝ වාසනාවන්තයෝ වේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. එංගලන්තයේ පදිංචි ඒ ධර්ම දාන සිදු කරපු සදහවත් පින්වතුන්ලාටත් ඒ අයගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාටත් සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා තම තමන්ගේ ජීවිතවල කරන කියන සියලුම කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකත්වයට පත්වෙත්වා කරදර බාධා දුර වෙලා තමන්ට සැනසෙල්ලේ පින් කරගෙන දහමේ හැසිරෙන්න ලැබෙත්වා. අද ධර්ම දාන සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වතුන්ලා හැම දෙනාට ගෞතම සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.